තමයි අපි මේ සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙනවා අද දවසේ චෙක්පත් වර්ග පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න. ඒස අපි බලමු මොනවාද කියන චෙක්පත් වර්ග කියලා. මෙන්න මේ ප්‍රශ්න අපි මුලින්ම සඳහන් කරගමු. එතකොට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ චෙක්පත් වර්ග කියන මාතෘකාව යටතේ අපේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රධාන චෙක්පත් වර්ග දෙක කවරේද? 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 තොර ප්‍රධාන චෙක්පත් වර්ග දෙකක් පිළිබඳව දරුවනේ අපි අපේ අවධානය යොමු කරන්න ඕනේ. එක චෙක්පත් වර්ගයක් තමයි ධාරක නැත්නම් අපි කියනවා හාරක වර්ගයේ චෙක්පත් කියලා. ධාරක නැත්නම් හාරක චෙක්පත් කියලා. දෙවෙනි චෙක්පත් වර්ගය තමයි විධාන නැත්නම් අපි කියනවා ඇනෝම් වර්ගයේ චෙක්පත් කියලා. එතකොට ධාරක චෙක්පත් හා විධාන චෙක්පත් කියලා ප්‍රධාන චෙක්පත් වර්ග දෙකක් පිළිබඳව අපි දැනගත යුතුයි. එතකොට අපි බලමු මුලින්ම මොකක්ද මේ ධාරක නැත්නම් හාරක වර්ගයේ චෙක්පතක් කියන්නේ කියලා. එතකොට ඔබට මතක ඇති අපි මීට පෙර වීඩියෝ පටයක සාකච්ඡා කරා චෙක්පතක ආකෘතිය ඔබට මතක ඇති කියලා මම හිතනවා. ඔබට මතක නම් අපි මේ චෙක්පතේ ආකෘතිය සඳහන් කරා මෙන්න මෙහෙම. මෙතන තියෙනවා පේ කියලා. මෙන්න මේ යටින් තියෙනවා හෝ රැගෙන එන්නාට කියලා. හෝ රැගෙන එන්නාට. එතකොට අපි මීට පෙර ඇඳපු ආකෘතිය ඇත්තටම ඔබ නැවත ගිහිල්ලා බැලුවොත් ඒ අපි ආකෘතිය විදිහට ඇඳලා තියෙන දරුවනේ ධාරක නැත්තම් හාරක වර්ගයේ චෙක්පතක්. ඒ කියන්නේ යම් චෙක්පතක හෝ රැගෙන එන්නාට යනුවෙන් සඳහන් වෙලා තියෙනවා නම් යම් චෙක්පතක හෝ රැගෙන එන්නාට යනුවෙන් සඳහන් වෙලා තියෙනවා නම් අන්න එවැනි චෙක්පතක් අපි සලකනවා ධාරක වර්ගයේ චෙක්පතක් කියලා. ඔබට මතක ඇති අපි මීට පෙර පැහැදිලි කරා ධාරකයා කියන්නේ කවුද කියලා. ධාරකයා කියලා කියන්නේ කිසියම් අවස්ථාවක චෙක්පතක් අත්‍යතිව සිටින්නා නැත්නම් දරන්නා තමයි අපි කිව්වේ ධාරකයා කියලා. එතකොට ධාරක වර්ගයේ චෙක්පතක් කියලා කියන්නේ හෝ රැගෙන එන්නාට යනුවෙන් යම්කිසි චෙක්පතක සඳහන් වෙලා තියෙනවා නම් ඒක ධාරක වර්ගයේ චෙක්පතක් විදිහට අපි සලකනවා. එතකොට මේකේ තියෙන ගැටලුව තමයි සුරක්ෂිතභාවයේ යම්කිසි ගැටලුවක් වෙන සුරක්ෂිතභාවයේ තරමක් අඩුයි. ඒ කියන්නේ රැගෙන එන ඕනෑම අයෙකුට ඒ කියන්නේ ධාරක චෙක්පතක් කියන්නේ ඒකනේ. දරන්නාට බැංකුවෙන් බැංකු කවුන්ටරයෙන් මුදල් කරගන්න හැකියාවක් තියෙනවා. ධාරක වර්ගයේ චෙක්පතක් පිරිසන් කිරීම අවශ්‍ය නැහැ. දරන්නට රැගෙන එන්නාට මුදල් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. එතකොට අපි දන්නවා මෙතන අපි ලිව්වොත් සිසිර ජයකොඩි කියලා ආදායකයා සිසිර ජයකොඩිට හෝ රැගෙන එන්නාට අපි දන්නවා මෙතන විධානයක් තියෙනවා චෙක්පතක ගෙවනු කියලා. සිසිර ජයකොඩිට හෝ රැගෙන එන්නාට ගෙවන්න කියලායි තියෙන්නේ. ඒතකොට සිසිර ජයකොඩිම බැංකු කවුන්ටරයේ චෙක් එක අරගෙන යන්න ඕනේ නැහැ. රැගෙන එන ඕනෑම කෙනෙකුට චෙක් එකට මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ධාරක වර්ගයේ චෙක්පතක්. ඒතකොට සුරක්ෂිතභාවයේ තරමක් අඩු චෙක් එකක් ධාරක වර්ගයේ චෙක්පතක් පිටසන් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම පුදු බාර දීමෙන් අන්සතු කරන්න පුළුවන්. ඒ වගේම මෙවැනි චෙක්පතක් බොහෝ විට පාවිච්චි කරන්නේ අඩු වටිනාකමකින් යුක්ත ගනුදෙනුවක් පියවීම සඳහා සිදු කිරීම සඳහා තමයි ධාරක නැත්නම් හාරක වර්ගයේ චෙක් එකක් පාවිච්චි කරන්නේ. විශාල වටිනාකමකින් යුක්ත ගනුදෙනුවක් පියවීම සඳහා
ධාරක වර්ගයේ චෙක් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඒතකොට අපි සටහනක් දාගමු එහෙනම් ධාරක නැත්නම් හාරක චෙක් පත් කියන්නේ මොනවද කියලා. යම්කිසි චෙක් පතක හෝ රැගෙන එන්නාට යන පදය සඳහන්ව ඇතනම් යම්කිසි චෙක් පතක හෝ රැගෙන එන්නාට යන පදය සඳහන්ව ඇතනම් එය ධාරක වර්ගයේ චෙක් පතක් වේ. එය ධාරක වර්ගයේ චෙක් පතක් වේ. මෙවැනි චෙක් පතක සුරක්ෂිතභාවය ඉතා අඩුවන අතර රැගෙන එන ඕනෑම අයෙකුට මුදල් ලබා ගත හැකි වේ. සුරක්ෂිතභාවය ඉතා අඩුවන අතර රැගෙන එන ඕනෑම අයෙකුට මුදල් ලබා ගත හැකි වේ. එමෙන්ම පිටසන් කිරීමකින් තොරව අන්සතු කළ හැකි වේ. ඒ කියන්නේ හුදු බාර දීමෙන් පැවරිය හැකි චෙක් එකක්. පිටසන් කිරීම අවශ්‍ය නැහැ. හොඳයි අපි ඊළඟට සාකච්ඡා කරමු විධාන නැත්නම් ඇනවුම් චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා. විධාන නැත්නම් ඇනවුම් චෙක් පතක්. එතකොට විධාන නැත්නම් ඇනවුම් චෙක් පතක් කියලා කියන්නේ යම් චෙක් පතක මෙන්න මේ තියෙන හෝ රැගෙන එන්නාට යන පදය තනි ඉරකින් කපා හැරිය විට අපි ඒක සලකනවා විධාන නැත්නම් ඇනවුම් වර්ගයේ චෙක් පතක් කියලා. යම් චෙක් පතක හෝ රැගෙන එන්නාට යන පදය තනි ඉරකින් කපා හැරිය විටක ඒකට තමයි අපි කියන්නේ විධාන නැත්නම් ඇනවුම් චෙක් එකක් කියලා. එතකොට ඔබ දන්නවා මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. එතකොට රැගෙන එන්නාට කපනවා කියන එකේ තේරුම බැංකුවට යම් කිසි විධානයක් දෙනවා, නියෝගයක් දෙනවා. සිසිර ජයකොඩීට පමණක් ගෙවන්න, රැගෙන එන්නාට ගෙවන්න එපා කියලා අපි විධානය කිරීමක් මේ හරහා සිද්ධ කරනවා. එතකොට විධාන වර්ගයේ චෙක් පතක් රැගෙන එන ඕනෑම කෙනෙකුට මුදල් ලබා ගැනීමේ හැකියාව වැළකී යනවා. සිසිර ජයකොඩී විසින්ම බැංකුවට ඉදිරිපත් කළ යුතුයි. නමුත් විධිමත්ව පිටසන් කිරීම මගින් මෙවැනි චෙක් එකක් පිටසන් කර අන්සතු කළ හැකියි. එතකොට විධාන වර්ගයේ චෙක් පතක් අන්සතු කිරීමේදී පිටසන් කිරීම අනිවාර්යයි. එහෙම නොවුනොත් චෙක් එක අගරු වෙනවා. බොහෝ විට දෙන අගරු සටහන තමයි ආදායකයාගේ පිටසන අවශ්‍යයි කියන එක. එතකොට විධාන වර්ගයේ චෙක් එකක් අනිවාර්යයෙන්ම අන්සතු කිරීමේදී වෙන කෙනෙක් දෙනවා නම් පිටසන් කිරීම අවශ්‍යයි. එහෙම නොවුනොත් බැංකුව චෙක් එක අගරු කරනවා. ආදායකයාගේ පිටසන අවශ්‍යයි කියලා. එතකොට මෙවැනි චෙක් එකක් පිටසන් කිරීම අනිවාර්යයි. පිටසන් අන්සතු කිරීමේදී ඉහළ සුරක්ෂිතභාවයක් තියෙන චෙක් එකක් ඉහළ වටිනාකමක් සඳහා ඉහළ වටිනාකමක් නිවීම සඳහා ඉහළ වටිනාකමකින් යුක්ත ගනුදෙනුවක් සිදු කිරීම සඳහා මෙවැනි චෙක් පතක් පාවිච්චි කරන්න පුළුවන්.
එහෙනම් අපි සටහනක් දාගමු විධාන නැත්නම් ඇනවුම් චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා. යම් චෙක් පතක හෝ රැගෙන එන්නාට යන පදය යම් චෙක් පතක හෝ රැගෙන එන්නාට යන පදය තනිරකින් කපා හැරිය විටක හෝ රැගෙන එන්නාට යන පදය තනිරකින් කපා හැරිය විටක එවැනි චෙක් පතක් විධාන වර්ගයේ චෙක් පතක් වේ. එවැනි චෙක් පතක් විධාන වර්ගයේ චෙක් පතක් වේ. එවැනි චෙක් පතක් විධාන වර්ගයේ චෙක් පතක් වේ. විධාන වර්ගයේ චෙක් පතක් වේ. මෙවැනි චෙක් පතක් රැගෙන එන ඕනෑම අයෙකුට මුදල් ලබා ගත නොහැකි අතර මෙවැනි චෙක් පතක් රැගෙන එන ඕනෑම අයෙකුට මුදල් ලබා ගත නොහැකි අතර රැගෙන එන ඕනෑම අයෙකුට මුදල් ලබා ගත නොහැකි අතර රැගෙන එන ඕනෑම අයෙකුට මුදල් ලබා ගත නොහැකි අතර වෙනත් කෙනෙකුට පැවරීමේදී වෙනත් කෙනෙකුට පවරන්නේ නම් අපි එහෙම ලියාගමු. වෙනත් කෙනෙකුට පවරන්නේ නම් සිසිර ජයකොඩියම යන්න ඕනේ. හැබැයි සිසිර ජයකොඩියට ඕන වෙන කෙනෙකුට පවරන්න පුළුවන්. වෙනත් කෙනෙකුට පවරන්නේ නම් වෙන කෙනෙක් කරගෙන යනවා නම් වෙනත් කෙනෙකුට පවරන්නේ නම් පිටසන් කිරීම අනිවාර්ය වේ. පිටසන් කිරීම අනිවාර්ය වේ. වෙනත් කෙනෙකුට පවරන්නේ නම් පිටසන් කිරීම අනිවාර්ය වේ. පිටසන් කිරීම අනිවාර්ය වේ. පිටසන් කිරීම අනිවාර්ය වේ. හොඳයි මම හිතනවා ධාරක හා විධාන චෙක් පත් පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. අපි ඊට පස්සේ අවධානය යොමු කරමු ධාරක චෙක් පත් හා විධාන චෙක් පත් අතර ඇති වෙනස්කම්. මම හිතනවා දැන් ඔබට පුළුවන් මම පැහැදිලි කරා ඒ පිළිබඳව. ධාරක චෙක් පතක් හා විධාන චෙක් පතක් අතර තියෙන වෙනස්කම් දැන් ඔබ දන්නවා හොඳින්ම. එතකොට එකක් අපිට ලියන්න පුළුවන් මේ දෙකේ තියෙන ප්‍රධාන වෙනස නිර්වචනමය වෙනස. යම් චෙක් පතක හෝ රැගෙන එන්නාට යනුවෙන් සඳහන් වෙත්නම් එය ධාරක චෙක් පතක්. යම් චෙක් පතක හෝ රැගෙන එන්නාට යන පදය තනිකරකින් කපා හැරෙත්නම් එය විධාන චෙක් පතක් වේ. ඒක නේද? ප්‍රධාන වෙනස විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන්. ඒ වගේම පිටසන් කිරීම අවශ්‍ය නොවේ. පිටසන් කිරීම අනිවාර්ය වේ. පිටසන් කිරීම අනිවාර්ය වේ. ඒ වගේම කුඩා වටිනාකමක් සඳහා ලියනු ලබයි. කුඩා වටිනාකමක් සඳහා ලියනු ලබයි. විශාල වටිනාකමකින් යුක්ත ගනුදෙනුවක් සඳහා ලියනු ලබයි. ඉහළ වටිනාකමකින් යුක්ත ගනුදෙනුවක් සඳහා ධාරක වර්ග චෙක් එකක් සාමාන්‍යයෙන් ලියන්නේ. ඉහළ වටිනාකමකින් යුක්ත ගනුදෙනුවක් සඳහා සාමාන්‍යයෙන් අපි ලියන්නේ විධාන වර්ගයේ චෙක් එකක්. ඒ වගේම හතර අපිට ලියන්න පුළුවන් සුරක්ෂිතභාවය තරමක් අඩුය. සුරක්ෂිත භාවය
ඉහළ මට්ටමක පවතී. සුරක්ෂිතභාවය තරමක් අඩුයි. සුරක්ෂිතභාවය ඉහළ මට්ටමක පවතී. ධාරක වර්ගයේ චෙක් පතක් තරම් සුරක්ෂිත චෙක් එකක් නෙමෙයි. නමුත් විධාන වර්ගයේ චෙක් එකක් යම් සුරක්ෂිතභාවයක් තියෙන චෙක් එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඔය තමයි ප්‍රධාන චෙක් පත් වර්ග දෙක. ඊළඟට අපි සාකච්ඡා කරමු ඊළඟ චෙක් පත් වර්ගයේ විදිහට මුදල් චෙක් පතක් කියන්න පහදන්න. මුදල් චෙක් පතක් කියනවා. මොකක්ද මේ මුදල් චෙක් පතක් කියලා කියන්නේ? කෑෂ් චෙක් එකක්. මුදල් චෙක් පතක්. මොකක්ද මුදල් චෙක් පතක් කියලා කියන්නේ? මුදල් චෙක් පතක්. අපි දන්නා මෙන්න මෙතන චෙක් එක පේ කියලා තියෙනවා. ඔතනනේ අපි සඳහන් කරන්නේ ආදායකයාගේ නම. මේ ආදායකයාගේ නම සඳහන් කළ යුතු ස්ථානය මුදල් කියලා ලියලා තිබ්බොත් ඉංග්‍රීසියෙන් ලියනවා නම් අපි දන්නවා කෑෂ් කියලා ලියන්නේ නේ CASH කෑෂ්. ආදායකයාගේ නම ලියන්න ඕනේ තැන මුදල් යනුවෙන් සඳහන් කරලා තිබ්බොත් අපි සලකනවා මේක මුදල් චෙක් පතක් කියලා. එතකොට මෙවැනි චෙක් පතකුත් සුරක්ෂිතභාවයෙන් ඉතාම අඩුයි. නේද? රැගෙන එන ඕනෑම අයෙකුට මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙන ඔබ දන්නවා. මේක කිසිම නමක් සඳහන් වෙලා නැහැ. රැගෙන එන ඕනෑම අයෙකුට මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ වගේ චෙක් එකක. එතකොට දැන් මේ වගේ චෙක් එකක දැන් අපි දන්නවා මෙතන හෝ රැගෙන එන්නට කියලා සඳහන් කළා. මේ වගේ දෙයක් කරන එක අවිධිමත් කටයුත්තක් විදිහට අපි දකින එක තේරුමක් නැහැ. මුදල් කියලා කියලා හොරගෙන එන්නාද කියන එක කපා හැරීම විධිමත් ආකාරයට ලියපු චෙක් එකක් නෙමෙයි. එහෙම ලියන එක තේරුමක් නැහැ. ඒක නිසා අපි කියනවා මුදල් චෙක් පතක් කියලා කියන්නේ රැගෙන එන ඕනම කෙනෙකුට මුදල් ලබා ගන්න පුළුවන් චෙක් එකක්. එතකොට යම් කිසි නියෝගයක් කරලා වැඩක් නැහැ. රැගෙන එන්නට කපල මේකේ නමක් සඳහන් වෙලා නැති නිසා. එතකොට අපි සටහනක් දාගමු එහෙනම් මුදල් චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා. යම් චෙක් පතක ආදායකයාගේ නම සඳහන් කළ යුතු ස්ථානය. එතකොට අපි මෙතන තමයි ආදායකයාගේ නම ලියන්නේ. ආදායකයාගේ නම සඳහන් කළ යුතු ස්ථානයේ නම සඳහන් කළ යුතු ස්ථානයේ යම් චෙක් පතක ආදායකයාගේ නම සඳහන් කළ යුතු ස්ථානයේ මුදල් යනුවෙන් සඳහන් කර ඇතනම් එවැනි චෙක් පතක් මුදල් චෙක් පතක් වේ. එවැනි චෙක් පතක් මුදල් චෙක් පතක් වේ. එවැනි චෙක් පතක් මුදල් චෙක් පතක් වේ. ඊළඟට අපි සාකච්ඡා කරමු ඉදිරි දාතම චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා. ඉදිරි දාතම චෙක් පතක් කියන්නේ මොකක්ද මේ ඉදිරි දාතම චෙක් එකක් කියලා කියන්නේ. ඉදිරි දාතම චෙක් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අද දිනේ 30යි 9යි 20යි 21 තමයි අද දිනේ.
නමුත් අපි අද දිනේ ලියන්නේ නැතුව මේකේ ලිව්වොත් එහෙම 10යි 15 නැත්නම් මම දාන්නම්කො 10යි 14ම 14යි 10යි 20යි 21. එතකොට මම කිව්වා අද දිනේ 9යි 30යි 20යි 21යි 9යි 30. මේ අද දිනේ. නමුත් අපි චෙක් එකේ ලියලා තියෙන අද දිනේ නෙමෙයි ලියලා තියෙන මෙතන දාතම කියන්නේ තමයි දිනය. ඒකට අපි ඉදිරි දිනයක් තමයි එකේ ලියලා තියෙන්නේ. ඉදිරි දාතම කියන්නේ දිනය කියන අදහස. එතකොට ඉදිරි දිනයක් ලියපු චෙක් එකක්. අපි කියනවා ඉදිරි දාතම චෙක් එකක් කියලා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මෙවැනි චෙක් එකක් 10යි 14 වෙනිදා වෙන කලින් බැංකුවට ඉදිරිපත් කරන්න බෑ. ඉදිරිපත් කළොත් චෙක් පත බැංකුව රිටර්න් කරනවා අගරු කරනවා ඉදිරි දාතම චෙක් පතක් කියලා සඳහන් කරලා. එතකොට මේ චෙක් එක බැංකුවට ඉදිරිපත් කළ යුත්තේ 10 වෙනි මාසේ 14 චෙක් පතේ සඳහන් දිනයේදී හෝ ඊට පසු දිනකදී මුදල් ලබා ගැනීම සඳහා නීතිමය වශයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට 10 14ට පෙර මේ චෙක් එක බැංකුවට ඉදිරිපත් කරන්න බෑ. එතකොට ඉදිරි දාතම චෙක් එකක් කියලා කියන්නේ අපි නිර්වචනය කරන්නේ මෙතෙක් ඇති වී නැති දිනයක් නැත්නම් ඉදිරි දිනයක් මෙතෙක් ඇති වී නැති ඉදිරි දිනයක් චෙක් පතේ සඳහන් කර නම් අපි ඒකට කියනවා ඉදිරි දාතම චෙක් පතක් කියලා. ඒ කියන්නේ මෙතෙක් ඇති වී නැති ඉදිරි දිනයක් චෙක් පතේ ලියා ඇතනම් එය ඉදිරි දාතම චෙක් පතක් ලියන්න. මෙතෙක් ඇති වී නැති ඉදිරි දිනයක් මෙතෙක් ඇති වී නැති ඉදිරි දිනයක් චෙක් පතේ ලියා ඇතනම් චෙක් පතේ ලියා ඇතනම් චෙක් පතේ ලියා ඇතනම් එය ඉදිරි දාතම චෙක් පතකි. 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 මෙතෙක් ඇති වී නැති ඉදිරි දිනයක් චෙක් පතේ ලියා ඇතනම් එය ඉදිරි දාතම චෙක් පතකි. අපි ඊට පස්සේ කතා කරමු මේ ප්‍රශ්නේ මේ ඉදිරි දාතම චෙක් පත්තරටම තමයි අපි කියන්නේ මතු දාතම චෙක් එකක් කියලා. මේ ඉදිරි දාතම චෙක් පතක් ගනුදෙනු වලදී පිළිගන්නේ ඇයි? ඉදිරි දාතම චෙක් පතක් ගනුදෙනු වලදී පිළිගන්නේ ඇයි? ඉදිරි දාතම චෙක් පතක් ගනුදෙනු වලදී පිළිගන්නේ ඇයි? ඒකට හේතුව මෙහෙම හිතන්න මේ ඉන්නේ ඔබ කියලා හිතන්න. මේ ඉන්නේ ඔබ. ඔබ ඉදිරි දිනයක් චෙක් එකේ සඳහන් කළා මෙන්න මේ පුද්ගලයාට මේ චෙක් එක දීලා ඔබ ඔහුගෙන් අපි හිතමුකෝ මේකේ වටිනාකම තියෙන්නේ 50000ක් කියලා. ඒතකොට මේ 50000 ගෙවලා මෙන්න මේ B කියන පුද්ගලයාගෙන් ඔබ ලබා ගන්නවා 50000ක බාහිර. එතකොට B ට මේ චෙක් එකට මුදල් ලබා ගන්න බැංකුවට ඉදිරිපත් කරන්න වෙන්නේ 10යි 14 වෙනිදා දින තමයි බැංකුවට ඉදිරිපත් කරලා මුදල් ලබා ගන්න පුළුවන්. එතෙක් බැංකුවට ඉදිරිපත් කළා මුදල් ලබා ගන්න බෑ. හැබැයි මොකට පුළුවන් මේ චෙක් එක පිටසන් කරලා
සීතන් සතු කරලා ආයි නැවත මොහුට අවශ්‍ය බහන්න 50000ක බහන්න ඕන නම් වික්ක බහන්න ටික ආයි ලබා ගන්න මේ චෙක් එක ආයි මොහුට පවර්ලා 10යි 14යි 10 චෙක් එක දීලා ගන්න පුළුවන්. එතකොට ඉදිරිදාතම චෙක්පත් ගණදර වලදී පිළිගන්නවා. නේ? එකම ප්‍රශ්නේ 14 වෙන කලින් අදාළ පාර්ශවයට මුදල් ලබා ගන්න බැරි එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඉදිරිදාතම චෙක්පත ගණදර වලදී පිළිගන්නේ ඇයි? ඒකට හේතුව තමයි චෙක්පතේ සඳහන් දිනයේදී හෝ ඊට පසු දිනයකදී මුදල් ලබා ගැනීම සහතික වීමක් මේ වගේ සිද්ධ වෙනවා. ඒක නිසා ඉදිරිදාතම චෙක්පත ගනුදෙනු වලදී පිළිගන්නවා. මේ 17 චෙක්පතේ සඳහන් දිනයේදී හෝ ඊට පසු දිනයකදී මේ චෙක්පත ගනුදෙනු සිදු කිරීම සඳහා මේ චෙක්පත මුදල් ලබා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒක නිසා ගනුදෙනු වලදී කවුරුත් ඉදිරිදාතම චෙක් එකක් සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි ලියාගමු මෙන්න මෙහෙම එතන වගේ ප්‍රශ්නේ ඉදිරිදාතම චෙක් පතක් ගනුදෙනු වලදී පිළිගන්නේ ඇයි කියන ප්‍රශ්නේ. එතකොට ලියන්න සටහන චෙක් පතේ සඳහන් දිනයේදී හෝ චෙක් පතේ සඳහන් දිනයේදී හෝ චෙක් පතේ සඳහන් දිනයේදී හෝ ඊට පසු දිනකදී මෙවැනි චෙක් පතක් මගින් මුදල් ලබා ගැනීමේ හැකියාව 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 සහතික වන බැවිනි. 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 ඊට පස්සේ අපි සාකච්ඡා කරමු මෙන්න මේ ප්‍රශ්නෙත් මම හිතන්නේ විභාගයට ආපු ප්‍රශ්නයක්. ඉදිරිදාතම චෙක්පත් භාවිතයෙන් අනකරුට හා ආදායකයාට අත්වන ප්‍රතිලාභ කවරේද? ඉදිරිදාතම චෙක්පත් භාවිතයෙන් ඉදිරිදාතම චෙක්පත් භාවිතයෙන් අනකරුට හා අනලදුට අත්වන ප්‍රතිලාභ කවරේද? අනකරුට හා අනලදුට අත්වන ප්‍රතිලාභ කවරේද? ඉදිරිදාතම චෙක්පත් භාවිතයෙන් අනකරුට හා අනලදුට අත්වන තියෙන ප්‍රයෝජන මොනවාද කියලා අහනවා. එතකොට අනකරුට ඒ කියන්නේ චෙක් එක මෙයාට පවරන කෙනානේ මේ අනකරු මේ චෙක් එකේ වටිනාකම ලබන පාර්ශවය. එතකොට ඉදිරිදාතම චෙක් එකක් මගින් මම කිව්වා 10යි 14යි 20යි 21 ඉදිරි දිනයක් ලියනවා. ඒතර අද දිනේ 30යි 9යි 20යි 21. එතකොට ඉදිරි දිනයක් ලියලා තියෙනවා. සති දෙකකට ඉස්සරහින් ලියලා තියෙනවා.
සති දෙකකට ඉස්සර දිනයක් ඉස්සරහට එන්න තියෙන දිනයක් සති දෙකක් ඉන්න ඕනේ සල්ලි ගන්න. එතකොට මේ වගේ චෙක් එකක් නිකුත් කිරීමෙන් අනකරුවට තියෙන වාසි මොනවද කියලායි ප්‍රතිලාභ මොනවද කියලායි අහන්නේ. එතකොට එක වාසියක් තමයි මේ චෙක් එක දීලා මම කිව්වා මෙයාගෙන් ඕන 50000ක බඩු ගන්න පුළුවන්. 50000ක චෙක් එකක් දීලා. එතකොට මේකේ තියෙන වාසිය තමයි දැන් ජංගම ගිණුමෙන් සල්ලි ගන්නනේ චෙක් එක නිකුත් කරන්නේ අපි හිතමුකෝ මේ A කියලා. එතකොට A ගේ ජංගම ගිණුමේ අපි හිතමුකෝ තියෙන්නේ 30000යි කියලා. එතකොට 50000ක බඩු ගන්න බෑනේ 30000ක් සාමාන්‍යයෙන් තියාගෙන අයිරාවක් වගේ දෙයක් අනුමත කරගෙන නැත්තම් බෑ. එතකොට අද දිනේ දාලා දුන්නොත් එහෙම 9:30 දාලා දුන්නොත් එහෙම සමහරක් වෙලාවට චෙක් එක බැංකුවට ඉදිරිපත් කරොත් චෙක් එක රිටර්න් වෙනවා. බොහෝ විට අනකරු විමසනු නැත්නම් අයපත් උපලබ්ධ වී නොමැත. ඒ වගේ සටහනක් දාලා චෙක් එක රිටර්න් කරන්න පුළුවන් අද දිනේ දාලා චෙක් එක නිකුත් කරොත්. ඒ කියන්නේ ගිණුමේ සල්ලි නැති නිසා. එතකොට ඒකයි අපි ගිණුමේ ප්‍රමාණවත් මුදලක් ගෙවන්න නැති නිසා තමයි ඉදිරි දිනයක් දාලා චෙක් එක නිකුත් කරන්නේ 10යි මම දුන්නේ 10යි 14 සත් දෙකක් ඉස්සරහට එතකොට 10යි 14 හෝ ඊට පෙර අපි අනිවාර්යයෙන්ම මුදල් දාන්න ඕනේ මේ නිකුත් කරන චෙක් එකට. එතකොට ඉදිරිදාතම චෙක් එකක් නිකුත් කිරීමෙන් අනකරුට තියෙන වාසියක් තමයි ජංගම ගිණුමේ මුදල් නොමැතිව චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි වීමනේ. ගිණුමේ සල්ලි නැතත් චෙක් එකක් චෙක්ස් දීලා අඩු ගන්න පුළුවන්. හැබැයි අදාළ දිනයට පෙර මුදල් දාන්න ඕනේ නැත්නම් චෙක් සගරු වෙනවා. එතකොට අනකරුට තියෙන එක වාසියක් තමයි ජංගම ගිණුමේ මුදල් නොමැතිවද චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි වීම. චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒක අනකරුට තියෙන විශේෂ ප්‍රතිලාභයක්. ඒ වගේම තව වාසියක් තියෙනවා මේ අනකරුට නියමිත ඉදිරි දිනයක් දක්වා මුදල් ගෙවීම අවශ්‍ය නොවීම නේද? නියමිත ඉදිරි දිනයක් දක්වා මුදල් ගෙවීම ප්‍රමාද කළ හැකි වීම. නියමිත ඉදිරි දිනයක් දක්වා මුදල් ගෙවීම ප්‍රමාද කළ හැකි වීම. නේ? 10යි 14 අපිට බඩු ටික අරගන්න පුළුවන් චෙක් එක අද දීලා 9:30 චෙක් එක දීලා 10යි 14 දිනේ දාලා අද ගනුදෙනුව කරන්න පුළුවන්. එතකොට 14 වෙනකම් මුදල් ගෙවීම ප්‍රමාද කරන්න පුළුවන්. ඒ 14 වෙනකම් අපිට හම්බෙන සල්ලි වලින් වෙන දේවල් ඕනනම් කරන්න පුළුවන්. නියමිත ඉදිරි දිනයක් දක්වා මුදල් ගෙවීම ප්‍රමාද කරන්න පුළුවන් මේ වගේ චෙක් එකක. නේ? හම්බ වෙන සල්ලි අපිට 14 වෙනකම් වෙන කටයුතු සඳහා ඕනනම් පාවිච්චි කරන්නත් පුළුවන් මේ සති දෙක ඇතුළත. එතකොට නියමිත ඉදිරි දිනයක් දක්වා මුදල් ගෙවීම ප්‍රමාද කළ හැකි වීමත් අනකරුට තියෙන විශේෂ වාසියක් ඉදිරි දාතම චෙක් එකක් නිකුත් කරපුවා. ඊට පස්සේ අපි ගත්තොත් අනලදුට තියෙන ප්‍රතිලාභ අනලදුට නෙමෙයි ප්‍රශ්න පුංචි වෙනසක් කරගන්න ඕනේ. ඉදිරිදාතම චෙක් එකක් බාරිතෙන් අනකරුට හා ආදායකයාට තමයි. හරිද? අනකරුට හා ආදායකයාට අත්වන ප්‍රතිලාභ. ඒතකොට චෙක් එක ලියන කෙනානේ අනකරු. ඒකේ වටිනාකම ලැබීමට හිමිකම ඇති පාර්ශවය තමයි අනලදු කියන්නේ බැංකුවනේ. මේ මට ඒක වැරදිලා කියුනේ. හිතලා නෙමෙයි. චෙක් පතේ වටිනාකම ලැබීමට හිමිකම ඇති පාර්ශවය තමයි ආදායකයා. එතකොට රුපියල් 50000ක් චෙක් පතකින් ඉදිරිදාතම චෙක් පතකින් අපි ආදායකයාට ගෙවලා තමයි 50000ක භාණ්ඩ ලබා ගන්න. එතකොට මේ ආදායකයන් ඉන්නේ ආදායකයට තියෙන ප්‍රතිලාභ මොනවද කියලා ඇහුවොත් අපේ විභාගෙට ඉතින් චෙක් එක ගන්න කෙනාට තියෙන ප්‍රයෝජන එකක් තමයි
මුදල් අනිවාර්යයෙන්ම 10 14 හෝ ඊට පසු දිනයකදී මුදල් ලබා ගන්න පුළුවන් මේ චෙක් එකට අනිවාර්යයෙන්ම. එතකොට මුදල් ලැබෙන බවට සුරැකුමක් වීම. චෙක් එක දීලානේ ගන්නෙ. එතකොට නීතිමය රැඳීමක් ඇති වෙනවා 10 14 හෝ ඊට පසු දිනකදී අපි අනිවාර්යයෙන්ම එයාට මුදල් ගිණුමට දාන්න වෙනවා චෙක් එක ඉදිරිපත් කරලා ආදායකයට ලබා ගන්න. මුදල් ලැබෙන බවට සුරැකුමක් වීම. අනිවාර්යයෙන්ම එයාට 14 හෝ ඊට පසු දිනකදී මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මුදල් ලබා ගන්න බැරුව ගියොත් ඒ කියන්නේ අපි මුදල් දැම්මේ නැත්නම් එදා අදාළ දිනයට පෙර මේ 10යි 14ට පෙර අපි දාන්න එපා මේකට 50000 අනිවාර්යෙන්ම. එතකොට මුදල් ලැබෙනකොට නීතිමය පියවර ගන්න පුළුවන්. චෙක් එක අපේ තියෙනවනේ මෙයාගේ. එයාගේ නමට දීපු චෙක් එක. එතකොට දෙවෙනි ප්‍රතිලාභය තමයි මේ වගේ චෙක් එකේ මුදල් නොලැබුණොත් නීතිමය පියවර ගත හැකි වීම. නඩු දාන්න පුළුවන් අනකරුට විරුද්ධව. මුදල් ලැබුණොත් නීතිමය පියවර ගත හැකි වීම. ඒ වගේම දැන් මෙයාට දින 14ක් තියාගෙන ඉන්න ඕනේ නෑනේ මේ චෙක් එක. ඕනනම් මෙයාට පුළුවන් මෙයා B නම් මේක මේ චෙක් එක සීත දීලා 100න් 50000ක බඩු ගන්න පුළුවන් මෙයාට. ගිය බඩු ටික ආයි අර ගන්නවා. ඒ කියන්නේ වෙනත් ගනුදෙනුවක් සිදු කිරීම සඳහා භාවිතා කළ හැකි වීම. වෙනත් ගනුදෙනුවක් සිදු කිරීම සඳහා භාවිතා කළ හැකි වීම. වෙනත් ගනුදෙනුවක් සිදු කිරීම සඳහා භාවිතා කළ හැකි වීම. වෙන කෙනෙකුට දීලා දවස් 14ක් බලන් ඉන්න ඕනේ. ගනුදෙනුවක් කරන්න පුළුවන් බඩු හරි මොන හරි ගන්න පුළුවන්. වෙනත් ගනුදෙනුවක් සිදු කිරීම සඳහා භාවිතා කළ හැකි වීම. වෙනත් ගනුදෙනුවක් සිදු කිරීම සඳහා භාවිතා කළ හැකි වීම. ඔය තමයි ඉදිරිදාතම නැත්තම් ඉදිරි දිනයක් ලියපු චෙක් එකකින් අනකරුට සහ ආදායකයාට තියෙන ප්‍රතිලාභය අපි ඔය සාකච්ඡා කරේ. අපි ඊළඟ වීඩියෝ පටයෙන් අනෙකුත් චෙක්පත් වර්ග පිළිබඳව සාකච්ඡා කරමු.